අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම චානකි නෝජ් ප්‍රථමයෙන් දිවා ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ලෝපුරා ඉස්ලාම් බැතිමත් වූ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට මුල් තැන දෙමින් රාමසාන් දිනය සමරති. මෙවන් වකවානුවක සහනශීලී වටපිටාවක් නිර්මාණය කරගත හැක්කේ අන්‍යයන් කෙරෙහි සංවේදී වීමෙන් හා ආත්ම දමනයෙන් බව ජනපති රාමසාන් දින පණිවිඩයෙන් කියා සිටේ. අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය. ඊයේ දිනේදී පමණක් PCR පරීක්ෂණ 1998ක්. ඇෆ්ගන් තලේබාන් වරුන්ගෙන් තෙදින සටන් විරාමයක්. ලෝපුරා ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උත්සවය සමරනවා. පුරා මාසයක කාලයක් උපවාසශීලය රැකීමෙන් පසු ඊයේ රාත්‍රී නවසඳ බැලීමත් සමග එළඹෙන රාමසාන් උත්සවය මුස්ලිම් ජනතාවට ආගමික වශයෙන් සුවිශේෂී දිනයක්. කොළඹ මහපල්ලිය නිවේදනය කළේ ඊයේ නවසඳ දැකීමත් සමග අද රාමසාන් උත්සවය සමරන බවයි. කොරෝනා වෛරසය වැළැක්වීමේ පියවරක් ලෙසින් ආරක්ෂක හා සෞඛ්‍යංශ නිර්දේශ කර ඇති මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බැවින් මෙවර රාමසාන් උත්සවය ඉතා චාම්මාකාරයෙන් සමරන ලෙසයි ලංකා ජබියතු උලමා සංවිධානය මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ. එම නිර්දේශවලට අනුව රාමසාන් උත්සවය සැමරීම නිවසට පමණක් සීමා වී සමරනු අද දක්නට ලැබුණා. රාමසාන් මාසයේදී මුස්ලිම් ජනතාව අල්ලා දෙවියන් වෙනුවෙන් කැප වුණා. ඉස්ලාම් දහමේ ශුද්ධ වූ අල් කුරානය අල්ලා දෙවිඳුන් විසින් ලබා දුන් ලයිනතුර් කත්රි නැමැති ශුද්ධ වූ රාත්‍රියක් ලැබුණු මාසයක් ලෙසයි රාමසාන් මාසය හැඳින්වෙන්නේ. පසුගිය මාසය පුරාම දෙවිඳුන් වෙනුවෙන් කැප වූ ඔවුන් අද ඊදුල් ෆීතර් ඉස්ලාමීය ආගමික දිනය සමරනවා. ලෝපුරා ඉස්ලාම් භක්තිකයින් මාසයක් පුරා උපවාසශීලය රැක ඉන් අනතුරුව නවසඳ බැලීමෙන් පසු එළඹෙන ඊදුල් ෆීතර් ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් උත්සවයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා නිකුත් කළ රාමසාන් දින පණිවිඩය දැක්වෙන්නේ ලෝපුරා ඉස්ලාම් බැතිමතුන් සමග රාමසාන් හෙවත් ඊදුල් ෆීතර් උත්සවයට එක්වන අප රටේ ඉස්ලාම් බැතිමතුන් වෙත තම සුභාශිංසනය පිරිනමන බවයි. ඉස්ලාම් ධර්මයේ ගොඩනැගී ඇති කුළුණු පහෙන් එකක් වන අස්සවුම් හෙවත් රාමසාන් උපවාසයේ පිළිබිඹු කරන්නේ ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පවිත්‍ර යහපැවැත්මෙන් පරමාදර්ශී පිළිවෙතක පිහිටීමයි. ලෝපුරා කුසගින්නෙන් පීඩා විඳින ජනයා කෙරෙහි පරිත්‍යාගශීලී වීමට මෙන්ම සිත දමනය කර ගැනීමේ හැකියාව වර්ධනය කර ගැනීමටත් මේ සමග මහඟු අවස්ථාවක් ලෙස ඉස්ලාමීය බැතිමතුන් සලකනවා. අතිශය සංකීර්ණ එමෙන්ම පෙර නොවිරු ආකාරයේ අර්බුදයකට සමස්ත ලෝකවාසීන් මුහුණ දී සිටින මෙවන් වකවානුවක සහනශීලී වටපිටාවක් නිර්මාණය කරගත හැකි වන්නේ අන්‍යයන් කෙරෙහි සංවේදී වීමෙන් සහ ආත්ම දමනයෙන් බව රාමසාන් සමය සමාජයට දෙන පණිවිඩයක්. ශ්‍රී ලංකීය ජන සමාජයේ ඉස්ලාමීය සහෝදරත්වයේ අතීතයේ පටන් ලොවට ආදර්ශයක් වුණා. ඒ සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට අප ඉඩ තැබිය යුතු නැහැ. අන්තවාදී අදහස් ඉස්ලාම් දහමේ හරයට පසමිතුරු බව සැබෑ ඉස්ලාම් භක්තිකයන්ගේ පිළිගැනීමයි. එබැවින් මේ රාමසාන් සමයේ අවිශ්වාසය සැකය දුරු කර ශුද්ධ අල් කුරානයේ ඉගැන්වීම් දැඩිව ධාරණය කරගත යුතු බව තමා විශ්වාස කරන බව ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනයේ සඳහන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය රාමසාන් දින පණිවිඩයේ සඳහන් කර ඇත්තේ කොවිඩ් වසංගතයේ පවතින අර්බුදකාරී තත්වයක පුරා මාසයක් උපවාසය හා යහ ක්‍රියාවන් වල යෙදී අද දින රාමසාන් උත්සවයේ සමරන මුස්ලිම් ජනතාවට තමාගේ සුබ පැතුම් එක් කරන බවයි. ඉස්ලාම් භක්තිකයන් යෙදුණු උපවාසශීලය ඇතුළු සියලු යහ ක්‍රියා අල්ලා දෙවියන් පිළිගනිත්වායි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. ආරක්ෂක හා සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති මාර්ගෝපදේශ පිළිපැදිය යුතුව තිබෙන හේයින් පසුගිය වසරවල මෙන් නොව මෙවර අප රාමසාන් උත්සවයේ ඉතා ආකාරයෙන් සමරනු ලබනවා. රට ඇතුළු මුළු ලොවටම ඇති වී තිබෙන මෙම ව්‍යසනයේ ඉවත් වන මෙන්ද අප සැම මෙම උවදුරෙන් ආරක්ෂා කරන ලෙස සර්ව බලධාරී අල්ලා දෙවියන්ගෙන් අයද සිටිමුයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පණිවිඩයේ සඳහන්. ව්‍යසනයෙන් අපගේ දේශය ගලවා ගැනීමට අව් වැසි දිවා රාත්‍රී නොබලා කැපවීමෙන් ක්‍රියා කරන රාජ්‍ය නිලධාරීන්, සෞඛ්‍යංශයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළු සියලු කොටස් වලට හෘදයාංගම ස්තුතිය මෙම රාමසාන් උත්සව දිනේදී පළ කරන බවයි මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ. අද සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ලබන අඟහරුවාදා දින සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබෙන බවයි ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ලබන අඟහරුවාදා සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24ක කාල සීමාව තුළ දිවයින පුරා පුද්ගලයන් 515ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 52ක්.
පසුගිය මාර්තු 20 වෙනිදා සිට අද උදෑසන 6 දක්වා කාල සීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මුළු පුද්ගලයන් සංඛ්‍යාව 62677ක්. අත්අඩංගුවටගත් වාහන සංඛ්‍යාව 17612ක් වනවා. ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව 20000කට ආසන්න ප්‍රමාණයකට නඩු පවරා ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ. දිනක් තුල මෙරටදී සිදු කරන ලද වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව ඊයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. එම සංඛ්‍යාව 1998ක්. COVID-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව අද වන විට 660 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 60%ක්. රෝගය වැළඳී සුවය ලැබූ ප්‍රතිශතය ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිශතයට වඩා තවදුරටත් ඉහළ අගයක් ගන්නවා. ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිශතය වාර්තා වන්නේ 38%ක් ලෙසයි. මරණාගය 0.82ක්. මේ අතර COVID-19 රෝගය වැළඳුණු බවට ඊයේ දිනේදී හඳුනාගත් සංඛ්‍යාව 20ක්. ඔවුන්ගෙන් 18 දෙනෙකුම ආරක්ෂකංශ සමාජිකයින්. හඳුනාගෙනු අනෙක් රෝගීන් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඔවුන් ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමු කර සිට තිබෙනවා. දැන් නාවික හමුදාව සම්බන්ධයෙන් ප්‍රකාශ කරනවා නම් මේ වන විට 237 දෙනෙක් සම්පූර්ණයෙන් නිරෝධායන සහ ඒ කටයුතු සියල්ල අවසන් කරලා අප විසින් ඔවුන්ව නිදහස් කරන ලෙස නාවික හමුදාවට දැනුම් දීලා තියෙනවා. අනිකුත් සියලු දෙනා විවිධ ස්ථානවල නිරෝධායනට සහ ඒ වගේම ප්‍රතිකාර කටයුතු වලට භාජනය වෙලා තියෙනවා. ඒකම ඊයේ දිනේ නැවතත් පෙරේදා දිනේ වාර්තාගත තත්වයේ ඉක්මවා PCR පරීක්ෂණ 1998ක් කරලා තියෙනවා. මේ 1998න් 400ක් පමණ සමාජයේ විවිධ ස්ථානවල කරනු ලැබූ PCR පරීක්ෂණ. ඒ වගේම ගුවන් යානා වලින් විදේශවල සිට පැමිණි අයගේත් ඒ වගේම නාවික හමුදාවෙත් ඒ වගේම රෝහල් වලත් PCR පරීක්ෂණ පවත්වලා තියෙනවා. විශේෂයෙන් මම කියන්න ඕන පෙරේද දිනේදී මේ PCR පරීක්ෂණ 50000 කඩවීම පසු කරා. ඒ වගේම දැන් ඉදිරියට එළඹෙන තත්වයේ තුල මේ PCR පරීක්ෂණ වැනි කටයුතු දිගින් දිගට සාමාන්‍යයෙන් පවත්වා ගත යුතු බැවින් දැනට මේ පරීක්ෂණාගාර 20ක් වශයෙන් තියෙන ඒ PCR පරීක්ෂණාගාර පෞද්ගලික අංශය 4ත් සමග මේ දිනවල අපේ සමීප අධීක්ෂණයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර සම්මතකරණයට ලක් වෙලා තියෙනවා. නමුත් මෙන් ඉදිරියට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර ඇතුව මෙම සියලුම පරීක්ෂණාගාර කොටසක් හොංකොංහි මහාචාර්ය මලික් පීරිස්ගේ රසායනාගාරය සමග සම්බන්ධ වෙලා සම්මතකරණයට ලක් කිරීමටත් ඉතිරි කොටස එක්සත් රාජධානියේ ක්‍රමවේදයකට අනුව සම්මතකරණය කිරීමටත් පියවර ගන්නවා. වෙනත් රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. අද අලුයමද බංග්ලාදේශයේ ඩකා ගුවන්තොටුපළේ සිට ශ්‍රී ලාංකිකයින් රැගත් ගුවන් යානයක් මෙරටට පැමිණියා. එම පිරිසට 276 දෙනෙකු ඇතුළත්. ඔවුන් පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1423 දරන ගුවන් යානයෙන්. පිරිස නිරෝධායනය සඳහා යොමු කෙරුණා. වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ ස්ථාපනය කෙරුණු ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පිරිසක් නිවෙස් වෙත පිටව ගියා. එම පිරිසට 41 දෙනෙකු අයත්. කොරෝනා වෛරසයේ බලපෑම පිළිබඳව මෙන්ම ඩෙන්ගු රෝගය පිළිබඳවද දැඩි අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ මහත්මිය පවසනවා. දැන් අපිට ටිකෙන් ටික කොරෝනා අමතක කළ හැකිද? නැත. මෙය ගෝලීය වසංගත තත්ත්වයක්. ලෝකයේ පුරා මේ තත්ත්වයට ස්ථීර විසඳුමක් ලැබෙන තුරු ආරක්ෂණ ක්‍රමවේද ඒ අයුරින්ම අපි අනුගමනය කළ යුතුයි. අපට බොහෝ දේ ඉක්මනින් අමතක වන නිසාවෙන්ම නැවත මතක් කරගනිමින් අවදානම ගැන අවධානයෙන් සිටිය යුතුමයි. කොරේ පිටට මරේ කිව්වා වගේ මේ ඇසේ ඩෙන්ගුත් ආවොත් වැස්සත් සමග ඩෙන්ගු අවදානම වැඩි විය හැකියි. නමුත් මෙවර අපි මෙයට මුහුණ දෙන්නේ කොරෝනා වසංගතයට මුහුණ දෙන අතරමයි. කොරෝනා පාලනයේ සාර්ථකත්වය තව දුරටත් පවත්වාගෙන යාමට නම් ඩෙන්ගු උවදුර වළක්වා ගත යුතුමයි. ඩෙන්ගු වළක්වා ගැනීමේ අපේ වගකීම. ඩෙන්ගු බෝ වෙන්න ඩෙන්ගු මදුරුවෙක් දෂ්ට කළ යුතුමයි. ඩෙන්ගු මදුරුවට පියාසර කරන්න පුළුවන් මීටර 200ක් පමණ කෙටි දුරක් පමණයි. ඒ කියන්නේ මේ මදුරුවා බෝ වෙන්නේ අපි අවට පරිසරයේම වතුර එකතු වෙන තැන්වලයි. මෙම ස්ථාන තිබේදයි පරීක්ෂා කිරීම, ඒවා ඉවත් කර ගැනීම අපේම වගකීම. මේ සතිපතා සිදු කිරීම අපේ අලුත් ජීවන රටාවේ කොටසක් කර ගනිමු. නිවසේ පරිසරයේ පමණක් පිරිසුදු වුණාම ඇද්ද?
කිසිසේත්ම නැත. කාර්යාලය, වැඩබිම, ගොඩනැගිලි ඉදිකරන ස්ථාන වැනි රැකියා ස්ථානවලට ඔබ යන්නේ කලකට පස්සේ. මේවායේ වතුර එකතු වෙන තැන් බහුලව දක්නට ලැබේවි. මේවා පරීක්ෂා කිරීම, ඉවත් කර ගැනීම ඔබේම වගකීමක් කොට සලකන්න. සතිපතා මේ සඳහා යොමු වීම රැකියාවේම අංගයක් කරගන්න. වගකීමෙන් ජීවත් වෙමු, ජීවිත සුරක්ෂිත කරගනිමු. ඉස්ලාමීය බැතිමතුන්ගේ ප්‍රධානතම පූජනීය ස්ථානය වන සෞදි අරාබියේ මක්කම දේවස්ථානය අද දිනේ බැතිමතුන්ගෙන් හිස් වූ ස්වභාවයක් පෙන්눔 කළා. ඒ පැතිර යන කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට එරට රජය විසින් සමස්ත දේශයේම ලබන 27 වන දාතෙක් ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් අදට යෙදී තිබෙන රමසාන් උත්සවයේ නිමිති කරගෙන ඇඳිරි නීතිය යටතේ වූද සමාජ දුරස්ත කරන නීතිවලට යටත්ව මක්කම දේවස්ථානයේ වැඳ පුදා ගැනීමට පැමිණ සිටියේ ඉස්ලාමීය බැතිමතුන් සුළු පිරිසක් පමණයි. ඉකුත් පැය 24 තුල සෞදි අරාබියෙන් හඳුනාගත් නව කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 2442ක්. 15 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. ලෝපුරා රටවල් හා බල ප්‍රදේශ 213ක ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසයෙන් මෙතෙක් ආසාදිත වූ සංඛ්‍යාව 54 ලක්ෂයක්. සමස්ත ගෝලීය මරණ 3,43,000 ඉක්මවා ගියා. 22 ලක්ෂයකට අධික පිරිසක් සුවය ලැබුවා. මේ අතර ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මුල් පිටුව අද එරට කොරෝනා වෛරසෙන් මියගිය පුද්ගලින් වෙනුවෙන් වෙන් කර තිබෙනවා. එරට කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වන බැවින් මියගිය පුද්ගලින් සිහිපත් කිරීම සඳහා මේ පියවරගත් බවයි නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදීන් පවසන්නේ. මෙතෙක් කොරෝනාවෙන් මියගිය ඇමරිකානුවන් 1000ක් එනම් මරණයට පත් වූවන්ගෙන් 101කගේ නම් මේ මුල් පිටුවට ඇතුළත්. ඔවුන් මෙහි ශීර්ෂ පාඨයට යොදා තිබුණේ කොරෝනා වෛරසෙන් මියගිය පුද්ගලින් ලක්ෂයකට ආසන්නයි. මේ ගණනය කළ නොහැකි පාඩුවක් ලෙසයි. කෙසේ වෙතත් ඉකුත් පැය 24 තුල ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 21929ක් හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 1036ක්. ඇමරිකාවට පසුව අද වන විට වැඩිම කොරෝනා ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ දකුණු ඇමරිකානු හෙවත් ලතින් ඇමරිකානු රටක් වන බ්‍රසීලයෙන්. මේ අනුව ඉකුත් පැය 24 තුල බ්‍රසීලයෙන් නව කොරෝනා ආසාදිතයින් 16508ක් සහ මරණ 965ක් වාර්තා වනවා. ලතින් ඇමරිකාවට අයත් තවත් රාජ්‍යයක් වන පේරු රාජ්‍යයෙන්ද ඉකුත් පැය 24 තුල නව ආසාදිතයින් 4056ක් හඳුනා ගැනීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,15,000 ඉක්මවා ගියා. එම කාල සීමාවේ සිදු වූ මරණ 129 සමග එරට සමස්ත මරණ සංඛ්‍යාවද 3370ක් දක්වා ඉහළ ගියා. කොරෝනා වෛරසයේ මේ ශීඝ්‍ර ව්‍යාප්තිය නිසා පේරු රාජ්‍යය ලබන මාස 30 වෙනි දින දක්වා වසා තැබීමට බලධාරීන් ඊයේ පියවර ගත්තා. අනතුරුව තෙවනුවට වැඩිම ආසාදිතයන් පිරිසක් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන ලතින් ඇමරිකානු රට වන්නේ චිලි රාජ්‍යයයි. නව ආසාදිතයින් 73ක් සහ මරණ 43ක් ඊයේ දිනේදී එරටින් වාර්තා වී තිබෙනවා. කොරෝනා වෛරසයට එරෙහි එන්නතක් වඳුරන් යොදා ගනිමින් අත්හදා බලා තිබෙනවා. ඇමරිකාව සිදු කළ මේ අත්හදා බැලීම සාර්ථක වී ඇති බැවින් එහි ඉදිරි අදියර තවදුරටත් අත්හදා බැලීමට නියමිතයි. මෙරට දේශීය අත්‍යන්ත්‍ර රෙදිපිලි නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.එස්. ආටිගල මහතාට දැනුම් දුන්නේ මෙරට රෙදිපිලි නිෂ්පාදක සංගමේ නියෝජිතයන් සමග සාකච්ඡා කොට ගැටලු වලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ රෙදිපිලි නිෂ්පාදකින්ගේ සංගමේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පසුගියදා අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වුණා. එහිදී ඔවුන් සඳහන් කළේ දේශීය අත්‍යන්ත්‍ර රෙදිපිලි නිෂ්පාදන වලට ආදේශක විදේශයන්ගෙන් ආනයනය කිරීම හේතුවෙන් සිය කර්මාන්තය විශාල ලෙස බිලවැටීමකට ලක්ව ඇති බවයි. එමෙන්ම මෙරට පේෂ කර්මාන්ත ආයතන 1504ක් පවතින බව සඳහන් කළ ඔවුන් එම ආයතනවල සේවක සේවිකාවන් 5870ක් සේවය කරන බව සඳහන් කළා. එම පිරිසට අප්‍රේල් මාස වැටුප් ගෙවා ගැනීමට නොහැකි වී ඇතැයි නියෝජිතයන් මෙහිදී අවධාරණය කළා. රජය විසින් ගැසට් කරන ලද බැංකු ණය පහසුකම් ලබා දීම ප්‍රමාද වීම දැනට ලබාගෙන ඇති ණය ගෙවා දැමීමේ සහන කාලය ලබන වසරේ අප්‍රේල් 30 වෙනිදා දක්වා දීර්ඝ කිරීම යන යෝජනා මෙහිදී ඉදිරිපත් කෙරුණා. දැනට රජය නතර කර ඇති ඇඟලුම් ආනයනය ලබන වසරේ අප්‍රේල් මාස දක්වා දීර්ඝ කිරීම යන ඉල්ලීම්ද ඔවුන් අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කළා. ඔවුන්ගේ ගැටලු වලට අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කොට විසඳුම් ලබා දෙන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.
අවුරුදු 5ට අඩු දරුවන්ට දින 5කට වැඩි තද උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා මෙන් රිච්වේ ආර්යාරෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පවසනවා. මේ දිනවල පැතිර යන කවසාකි නැමැති උණ රෝගය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළා. මේක වැඩිපුරම වාර්තා වෙන්නේ අවුරුදු 5ට අඩු දරුවන්ටයි. රෝගයේ ලක්ෂණයක් විදියට උණ තමයි මුලින්ම වාර්තා වෙන්නේ. උණ පැරසිටමෝල් වලට අඩු වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් උණ දවස් 5කට වැඩිය පවතිනවා. ඉතින් උණට අමතරව ඇස් රතු වීම, තොල් රතු වීම, දිව ස්ට්‍රෝබෙරි එකක් වගේ රතු වෙනවා. ඊට අමතරව බෙල්ලේ වසා ගැටි දිවල ලොකු වීමක් අපි දකිනවා. ඊට අමතරව අත්ලේ, පත්ලේ සහ ඇඟේ රතු ලප ඇතිවීමක් වෙනවා. ඉතින් ඊටත් වැඩිපුරම භයානකම දේ තමයි හෘදය වස්තුවට සහ හෘදය වස්තුවට රුධිරය සපයන කිරීටක ධමනි වලට බලපානවා. ඉහත රෝග ලක්ෂණ තියෙන දරුවෙක් රෝහලක් වෙත ආවම ඉක්මනටම ප්‍රතිකාර දෙනවා. සෑහෙන දුරට හොඳ කරන්න පුළුවන් ඉක්මනටම අඳුරගෙන ඉක්මනටම ප්‍රතිකාර කරොත්. හැබැයි ප්‍රතිකාරය දී ගන්න බැරි වුණොත් දීර්ඝ කාලීනව හෘදය වස්තුවට ප්‍රශ්න ඇති වෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයට පහත් පතුල් සහිත බස් රථ ගෙන්වීමට හා දැනට භාවිත කරන බස් රථ තවදුරටත් ගෙන්වීම අවසන් කිරීමට මගී ප්‍රවාහන කළමනාකරන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය වෛද්‍යවරුන්ගේ ඇගයීමට ලක්ව තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ වෛද්‍යවරුන් අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරුණා. මාර්ග සංවර්ධනය නොවු නිසා ඊට ඔරොත්තු දීමට හැකි ආකාරයෙන් ගෙන්වන ලද බස් රථ දැනට භාවිතයේ පවතිනවා. මෙවන විට නාගරික ප්‍රදේශවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලද මාර්ග සංවර්ධනය වී ඇති බැවින් තවදුරටත් එම බස් රථ ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස 3 තුළ පහත් පතුල් සහිත බස් රථ 80ක් නාගරික මාර්ගවල ධාවනය සඳහා යෙදවීමට නියමිතයි. දැනට ධාවනය කෙරෙන බස් රථවලට ගොඩවීමේදී ආපද සහිත තැනැත්තන් ඉතාමත් අපහසුතාවට ලක්වන බව පෙන්වා දුන් වෛද්‍යවරුන් පොදු ප්‍රවාහන සේවා සැලසීමේදී ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි සඳහන් කළේ. පුද්ගලික අංශයට ගුණාත්මක බවින් ඉහළ බස් රථ ගෙන්වීම සඳහා උනන්දු කරවීමට පියවර ගන්නා බවත් ඒ සඳහා ඔවුන්ට සහන සැලසීමට තීරණය කර ඇති බවත් මෙහිදී සඳහන් කෙරුණා. ප්‍රවාහන පහසුකම් නංවාලීමේදී හැකිතරම් වෛද්‍යාංශවල උපදෙස් ලබා ගැනීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා. ජනාධිපතිතුමාගේ ඉලක්කය වී ඇත්තේ පොදු ප්‍රවාහන සේවාව හැකිතරම් පහසුකම් සහිත තත්ත්වයට පත් කිරීම බවත් පොදු ප්‍රවාහන සේවා විධිමත් කිරීමෙන් වාහන තදබදයට පිළියම් සෙවීම එතුමාගේ අරමුණ බවත් අමාත්‍යවරයා විසින් මෙහිදී අවධාරණය කරනු ලැබුවා. රජය විසින් ආරම්භ කරනු ලැබූ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන දිවයින පුරා තවදුරටත් ක්‍රියාත්මකයි. පොළොන්නරුව කවුඩුල්ලවැව ව්‍යාපාරයට අයත් බිසෝ බණ්ඩාර ප්‍රදේශයේ පුරන් කුඹුරු අක්‍ර 5ක අස්වැද්දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. අතහැර දමා තිබූ මෙම කුඹුර අස්වැද්දීම ආරම්භ කෙරුණේ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන්. වසර 30ක කාලයක් පුරන්ව තිබූ අවිස්සාවේල්ල පඤ්ඤාගුල වෙල්ලාය අස්වැද්දීම ඊයේ ආරම්භ කෙරුණා. අක්‍ර 5ක් පමණ අස්වැද්දීමට නියමිතයි. ලබුදුව අඹගහවත්ත කුඹුරුයාය අස්වැද්දීම ඊයේ සිදු කෙරුණා. වසර 30ක පමණ කාලයක් එම කුඹුරුයායද අතහැර දමා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වගාවට අවශ්‍ය පොහොර සහ බිත්තර වී ලබා දුන්නේ ලබුදුව ගොවිජන සේවා මධ්‍යස්ථානය විසින්. වෙන්නපුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ලුණුවිල බටහිර සොයිසායායේ අක්කර 80ක කුඹුරුයායෙන් කොටසක් යලි අස්වැද්දීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර තිබෙනවා. මෙම කුඹුරුයාය වසර 35ක සිට පුරන්ව පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. තවත් දේශීය පුවත් කිහිපයක් ලුහුඩින්. COVID-19 වසංගතයට එරෙහි ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමට කියුරෙක් නමින් පරිගණක මෘදුකාංගයක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ පර්යේෂක කණ්ඩායමක් නිර්මාණය කර තිබෙනවා. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මේ ජෙනරාල් මිලින්ද පීරිස් මහතාගේ මඟ පෙන්වීමෙනුයි මෙය නිර්මාණය කර ඇත්තේ. මෙම මෘදුකාංගයෙන් රෝගියා සහ වෛද්‍යවරයා අතර ඵලදායී වීඩියෝ සංනිවේදනයක් ඇති කර එමගින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගිය වැළඳීමේ අවදානම අවම කෙරෙනවා. එම මෘදුකාංගය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය වෙත හඳුන්වා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද සිදු කෙරුණා. සෙවණගල සීනි කම්හල දෑත් විෂ බීජාණු හරණය කිරීමේ ද්‍රාවණයක් නිෂ්පාදනය කර තිබෙනවා. එහි රසායන වේදිකයෙකු වන WSD රංචුල මහතා විසිනුයි එය නිපදවනු ලැබ ඇත්තේ. මෙය විවිධ ආයතන සඳහා අලෙවි කිරීමේ ප්‍රථම පියවර ඊයේ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී රාසපුත්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම විෂබීජාණු හරණ ද්‍රාවණය LSC Protect Hand Sanitizer යනුවෙන් නම් කර තිබෙනවා. සිය මවකින් මිදී අතරමංව සිටි සිව් මාසක් වයස ඇති වනාලි පැටවෙකු වවුනියාව බෝගස්වැව ප්‍රදේශයේදී වනජීවී භාරයට ගෙන තිබෙනවා. වනාලි පැටවාගේ මව සොයා මෙහෙයුමක් අද සිදු කෙරුණා. පැටවාගේ මව සොයා ගැනීමට නොහැකි වීම නිසා එම පැටවා වවුනියාව වනජීවී කාර්යාලය වෙත රැගෙන ගොස් තිබෙනවා.
සෞභාග්‍ය ගෙවතු වැඩසටහන යටතේ මහවැව ප්‍රාදේශීයකම් කොට්ටාසේ හැවන සමෘද්ධි කලාපයේ ගෙවතු වගා කටයුතු මේ දිනවල සාර්ථකව සිදු කරනවා. දිස්ත්‍රික්කයේ පවුල් 7652ක් සඳහා බීජ හා පැල ලබා දී තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ අක්කර 240ක මෙවන විට ගෙවතු වගාව පවත්වාගෙන යනවා. කොවිඩ්-19 රෝගීන් හා පසුගිය දිනවල ඇති වූ ගංවතුරින් පීඩාවට පත් රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් දසදහසක් සඳහා වියලි ආහාර පාර්සල් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් රත්නපුර ගෝණකුඹුර විහාරස්ථානයෙන් පසුගියදා ආරම්භ කෙරුණා. සිංගප්පූරුවේ රතුකුරුස සංගමයේ විසින් මෙම ප්‍රදානය සිදු කරනු ලැබ තිබෙනවා. ඒ සමගින් ජාතික රූපවාහිනී දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වෙනවා. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 8ට බලාපොරොත්තු වන්න. ආයුබෝවන්